හරි මේ 2018 සංකීර්ණ සංඛ්‍යා ගැටලුවේ PO පේපර් එකේ 13B ප්‍රශ්නය මුලින්ම අපිට කියනවා මෙහෙම z කියන සංකීර්ණ සංඛ්‍යාවල xi ධන iy යා xy තාත්වික දෙකම අපිට කියලා තියෙනවා. දෙකම තාත්වික කියන්නේ අපිට කියනවා z විශාලත නැතුව z මාපාංකය සහ z හි ප්‍රතිපද සංකීර්ණ සංඛ්‍යාව z බාර් දක්වන්න කියලා. z ගේ සයිස් එක නැත්නම් z ගේ මාපාංකය කියන්නේ x කියන්නේ මේ තාත්වික පාර්ට් එක, y කියන්නේ මේක තාත්වික පාර්ට් එක. නැත්නම් සංකේතවලින් ලිව්වොත් r is real part of z කියන්නේ x, im is imaginary part of z කියන්නේ y. මම නිකන් ලිව්වා. ඒතර z size කියන්නේ තාත්වික පාර්ට් එක වර්ගය දාන x, අතාත්වික පාර්ට් එක වර්ගය එකතු වේ වර්ගමූලය. එවම z බා කියන්නේ x ඍණ iy මූලික අර්ථයකින් දෙක බොහොම සරල අදහස ඕගොල්ලන්ට තේරෙනවා. හරි ඒකම ලියා අර්ථ දක්වන්න කියලා කියනවා. ඊට රෝම ඉලක්ක 1 දෙන අපිට මුලින්ම මේ ප්‍රශ්නේ අර්ථය z ගුණ කිරීම z බා සමානයි z size වර්ග කියලා පෙන්වන්න කියලා. ඔක තමයි මුලින්ම අහන්නේ. ඊට බලමු මම පටන් ගන්නවා මේ පැත්තෙන්. මේ පැත්ත සරල කරලා අනිත් පැත්ත පෙන්වන්න උත්සාහ කරනවා. එච්චරයි. ඊට z බා ගුණ කරොත් z බා ගුණ කරොත් z කියන්නේ x ධන iy. z බා ගැන අපි කලින් දන්නවා x ඍණ iy. ඒතර දෙක ගුණ කරාම පස්සේ වෙන්නේ තාත්වික ගුණ x මේ අතාත්වික ගුණනවා මුලින් මෙයයි ගුණ කරා x ගුණ කරලා x වර්ග වර්ගුණ ඉස්සෙල්ලා ඊට පස්සේ මේකයි ගුණනවා ඍණ iy xy මේකයි ගුණනවා ධන iyx අපි එහෙම ගමු මේක ගුණනවා ඍණ i වර්ග y වර්ග අපි දන්නවා i වර්ග කියලා කියන්නේ ඍණ 1යි. එහෙනම් මෙතන ඍණ මේක ඍණ 1යි මේ ඍණ 1යි ධන වෙනවා නැත්නම් ධන y වර්ග. yx කුවත් xy කුවත් දෙකම සමානයි. මේක ඍණ මේක ධන අහෝස් වෙලා අපිට එනවා z බා ගුණ කිරීම x වර්ග ධන y වර්ගය කියලා. නැත්නම් මේ ඉන්න පැහැදිලිවම අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම කියලා. ඒතර මේ ඇතුලේ ඉන්නේ කවුද? z size වර්ග කලින් අර දක්වපු විදිහට. අන්න බොල්ම සාධනය එක. මම ලක්කන් දෙකේ අර්ථය කියන අපිට z ධන z බා එකතුව දෙකක් r z සහ z ඍණ z බා වෙනස දෙකක් i im z කියලා පෙන්වන්න කියලා කියනවා. මේ සාමාන්‍ය සාධන දෙකක් තියෙනවා. z සහ z බා එකතු කරමු. මේ පැත්ත සලකලා මට මේ පැත්ත හදා ගන්න පුළුවන් වෙයි. එහෙම තමයි කරන්නේ. z ධන z බා z කියන්නේ x ධන iy z බා කියන්නේ x ඍණ iy. සංකීර්ණ සංඛ්‍යා දෙක එකතු වෙන තාත්වික පාර්ට් වෙන වෙනම එකතු වෙනවා. ඒතර දෙකයි අතාත්වික පාර්ට් වෙන වෙනම එකතු වෙනවා. පස්සේ ශුන්‍යයක් කියලා නේ. නැත්නම් ශුන්‍යයක් i ශුන්‍යයක්. නැත්නම් මෙතන ඉන්නේ පැහැදිලිවම තේරෙනවා z ධන z බා කියන්නේ x කියන්නේ රියල් පාර්ට් එක. දෙකක් r z තමයි මේ ඉන්නේ. එලෙස මේකට આવුත් z ඍණ z බා x z කියන්නේ x ධන iy z බා කියන්නේ x ඍණ iy මම හදන්නේ මේක මේ පැල සරල කරලා මෙහෙ හදන්න. ඒතකොට x ධන iy ඍණ z බා කියන්නේ x ඍණ iy සරලවත් වෙනවා. එතකොට z ඍණ z බා තමයි මේ ලියලා තියෙන්නේ. ඒතකොට මේක සරලවත් x අඩු වෙලා නැති වෙනවා. මේකයි සුල්ලා 2යි iy සමානයි z ඍණ z බා. එතකොට z ඍණ z බා ලියන්න පුළුවන් 2යි i y කියලා කියන්නේ im z. පැහැදිලි? නැත්නම් පස්සේ මේක සාධනය වුණා. ඒ දෙකම හරි. ඊට පස්සේ අපිට කියන තවත් කතන්දරයක්. හරි මම මේ කොලේ හක් කරලා ඊළඟ කතන්දරේට මම වැඩිට මම තව කොලයක් ගන්න. right pen. අපිට මෙහෙම කතන්දරයක් කියන්න. z ඊළඟට කියන අපිට z කියන හරි ඊළඟ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. මම පොඩ්ඩක් මේ කොලේ හක් කරලා මම ගන්න අලුත් කොලයක්. මම අවශ්‍ය කාරණේක සටහන් කරගත්තා. මෙන්න වැඩේ. අපි කියනවා z කියන සංකීර්ණ සංඛ්‍යාව මේ පෙර එකම තමයි x ධන iy තමයි මේ z කියන්නේ x ධන iy ම තමයි. පෙර ගාන ගලා යන්නේ එහෙම. ඒතර z අසමාන එකලු. මොකද්ද මේකේ තේරුම? z කියන එක එක වෙන්න බෑ. අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යා කුලක තුල තාත්වික සංඛ්‍යාවක් තියෙනවා. ඒක නිසා මේ z එක වෙන්න බෑ කියන්නේ y බිඳුව අවස්ථාව නොවි z. y බිඳුව සහ x එක නොවි. z දෙක කරන්න පුළුවන් එකම විදිහ y බිඳුවයි අතාත්වික වාට්ටේ බිඳුව සහ තාත්වික වාට්ටේ එක කරලා. එතකොට
Z කියන්නේ තාත්වික වර්ගයක්. සංකීර්ණ සංඛ්‍යාවක් වුණාට. right. Z දශමාන 1 විතර W කියලා සංකීර්ණ සංඛ්‍යාව අර්ථ දක්වනවා. එක දන Z සංකීර්ණ සංඛ්‍යාව බෙදීම එකරින් Z කියලා. මෙන්න මෙතන නිශ්චුන්‍ය කරන්න තමයි මේක දීලා තියෙන්නේ කියලා ළමයට තේරෙන්න ඕනේ. එතකොට මේ W සංකීර්ණ සංඛ්‍යාව ඉන්නේ සංකීර්ණ සංඛ්‍යා දෙකක අනුපාතයක් විදිහට. ඒ අනුපාතය විදිහට ඉන්න සංකීර්ණ සංඛ්‍යාවත් අපි දන්නවා පෙර අධ්‍යයනය වලින්. මේ උඩත් තියෙන සංකීර්ණ සංඛ්‍යාවක් යටත් තියෙන සංකීර්ණ සංඛ්‍යාව මාක් කරලා W සරල කරලා නැත්නම් W සමාන ඒගොල්ලන්ට කිසියම් AW දන I වාරයක් BW කියලා ලියා ගන්න පුළුවන් වෙනවා අනිවාර්යෙන්. මේක AW කියන්නේ BW කියන්නේ තාත්වික සංඛ්‍යා දෙකක්. එතකොට අතර මේ AW කියන්නේ W රියල් පාර්ට් එක. BW කියන්නේ W ඉමේජරි පාර්ට් එක. ඒතර කියන්නේ මොකද්ද? මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව. ඔය නොකිය කියන්නේ මේ සංකීර්ණ සංඛ්‍යාව සුළු කළා මෙහෙම මේ ආකාරයට පෙරලා ගන්න. පෙරලා ගත්තන් පස්සේ තාත්වික පාර්ට් එක මේක කියලා පෙන්වන්න. අතාත්වික පාර්ට් එක මේක කියලා පෙන්වන්න නොකිය කියනවා. අගර මෙහෙම පෙරලා ගන්න එක නොකිය කියනවා. ඒක පෙරලා ගන්න ඕනේ විදිහට. පෙරලා ගත්තන් පස්සේ මේ දෙක නිකම් වෙනවා. බලමු කොහොමද පෙරලා ගන්න කියලා. ඒතර W කියන්නේ එක දනයි Z බෙදීම එකරින් Z පහ දීලා තියෙනවා. යට සංකීර්ණ සංඛ්‍යාවක් ඉන්නේ. ඕකනේ මූලික ප්‍රශ්නේ. හරිය. එහෙනම් හරිය සංකීර්ණ සංඛ්‍යා නැති කරන හරිය ප්‍රතිපදයෙන් හරිය දවයක් ගුණ කරනවා. ඒතර W එක දනයි Z ලවේ හරිය එකරින් Z මේ හරියන එකරින් Z ප්‍රතිපදිය කියන්නේ එකරින් Z හි ප්‍රතිපදිය එකරින් Z හි ප්‍රතිපදිය. ඔන්න. එතකොට මෙතන අපි කලින් ගත්තා වෙන්නේ මේක. මොකද්ද? Z වැඩි කරොත් Z භාගයෙන් Z සයිස් වර්ගය එනවා කියලා. අතට අපි දැන් මේක දන්නවලම ඕනම සංකීර්ණ සංඛ්‍යාවක් ගත්තොත් අපි දැන් මොකක්ද? ත්‍රිකෝණය කියලා සංකීර්ණ සංඛ්‍යාව වැඩි කරොත් ත්‍රිකෝණේ භාගයෙන් මොඩල් එකෙන් ත්‍රිකෝණේ සයිස් එකේ වර්ගය. ත්‍රිකෝණ සංකීර්ණ සංඛ්‍යාව වැඩි කිරීම ත්‍රිකෝණ භාග සංකීර්ණ සංඛ්‍යාව ගුණ කරත් වෙන ත්‍රිකෝණ කියන සංකීර්ණ සංඛ්‍යාව විශාලත්ව වර්ගය. ඒතර මේ කෝණයෙන් බැලුවොත් මෙතන දිහා එකරණේ Z කියන සංකීර්ණ සංඛ්‍යාව එයාගේ භාගයක. ඒ දෙන්න ගුණ කරත් වෙන්නේ එකරණේ Z කියන සංකීර්ණ සංඛ්‍යාව විශාලත්ව වර්ගය. මේකම ගන්න එකපාරම හේතු උනේ අර අපේ හා රියල් පාර්ට් දෙක සහ ඉමේජනරි පාර්ට් දෙකේ හරයන් වල ඉන්නවා මෙන්න මේ කොටස් දෙක මේ දෙන්න දිහා මේ විදිහට බැලුවොත් හැදුනා මේක කියලා දැකම නිසා මේක හොඳයි අතන තියෙන නිසා කියන ඒ කාරණා ඔක්කොම දැකලා තමයි මේ දෙක අඩිවල මෙහෙම ලියා ගන්න ඕනේ කියලා හිතන්නේ ඒක අනාගතේ පිටුවහලක් වෙන නිසා රයිට් එතන හරි නෑ හරි ප්‍රශ්නයක් වෙනවා ලවේ එක දණිසෙත් ඉන්නවා එකරේ නිසෙට්ගේ භාගයක සම්පූර්ණයි තියෙන්නේ. අපි දන්න නීතිය මේක සංකීර්ණ සංඛ්‍යා. Z1 Z2 සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුවේ භාගයක දුවත් එකයි වෙන වෙනම භාවවල එකතු දුවත් එකයි. එන ඒ සංකල්ප පාවිච්චි කරන පුළුවන් අපිට සම්පූර්ණ එකේ භාගියවත් කරන්න. එකේ භාගයක එක වාරේ Z භාග. වලින් අපි දන්නවා ඕන තාත්වික සංඛ්‍යාවක භාගයක යාම තමයි. එක දන්නේ Z මෙහෙම ඉන්නවා. तर मैं आलियन को एक बार एक मत मैं इसे बाय से बाम तमा मेरी में एक करेना इसे साइज वाले then मेरे साथ लगा मेरे गुना ना तो रेना एक काई मेरे गुना रेना इसे बा मेरे गुना दाना इसे गुना इसे बा रेना मेरी में एक करेना इसे साइज वर्ग මෙතන ඉසෙට් එක ඉසෙට් බා ඉසෙට් එක ඉසෙට් විතරයි ඉසෙට් බාර් වෙනවා. ඒ වගේම පෙර දැනීමෙන් දන්නවා මෙයා කියන්නේ ළමයි ඉසෙට් සයිස් වර්ග. මට කලින් කියන්නම තුන. සංකීර්ණ සංඛ්‍යාවක් මේක ඉසෙට් සංකීර්ණ සංඛ්‍යාවක් මේක ඉසෙට් බා. හැබැයි ඉසෙට් විශාලත්වයේ තාත්වික සංඛ්‍යාවක් ඉසෙට් විශාලත්වයේ වර්ගයේ තාත්වික සංඛ්‍යාවක්. එහෙනම් මෙන්න මේක තාත්වික සංඛ්‍යාවක්. සංකීර්ණ සංඛ්‍යා දෙකක් සංකීර්ණ සංඛ්‍යාව සහ එක ප්‍රතිපදිය සංකීර්ණ සංඛ්‍යාව එම දෙන්න ගුණ කරලා ලැබෙන තාත්වික සංඛ්‍යාව. එහෙනම් මෙයා ඉසෙට් බා වර්ගයෙන් තාත්වික සංඛ්‍යාව මෙයා තාත්වික එක ඍණ මේනි සරල ඉසෙට් බා ඉසෙට් විශාලත්වයේ වර්ගය. හැබැයි මෙන්න මේ දෙන ලං කරොත් මට ලං කළා මෙහෙම ලියන්න බෑද? ඉසෙට් බා දැන් ඕනකම මම මෙහෙම කරන්න හරි. මේක තාත්වික කෙලින්ම. ඉසෙට් බා අපි කලින් අපුරාතා ඉසෙට් බා කියන්නේ 2i im ඉසෙට් කියලා.
මෙයා කියන්නේ 2i mz 2i mz. දැන් තේරෙනවා මොකද කරේ කියලා. මේක තාත්වික පාර්ට් එකක්. මේක අනිවාර්යෙන් දෙකක් i නිසා 2i mz ඒක තාත්වික. මෙතන i නිසා මේක තාත්වික කොටස. යට බෙදීම සම්පූර්ණ වෙන මෙයා. ඒක ඍණ z size වර්ග. දැන් බයිද මේක අර කලින් කිව්ව විදිහට පෙරලන් ටක් ගාලා. w ලියන්න පුළුවන් මේ තාත්වික පාර්ට් එක බෙදීම. මේකත් තාත්වික ළමයි. අයි කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක විශාලත්වයේ වර්ගය. දැන් මෙතනට આવොත් තමයි මේක සංකීර්ණ සංඛ්‍යාවක් මේක සංකීර්ණ සංඛ්‍යාවක් දෙක ගුණ ලැබෙන්නේ සංකීර්ණ සංඛ්‍යාවක විශාලත්වයේ වර්ගය මේක තාත්වික සංඛ්‍යාවක්. තේරෙනවද කියන එක? බොහොම සරල දෙයක්. ඒකට එහෙනම් මේක තාත්වික මේකත් තාත්වික. එක ඍණ z size වර්ග බෙදීම එක ඍණ z සම්පූර්ණ එකේ size එක වර්ග. මේක තාත්වික. අතොත් මේක තමයි අර AW කියන එක. වශයෙන් ක්‍රියා කරන වෙන්නේ උඩට ගත්තා. හරි. මේක තමයි AW වශයෙන් ක්‍රියා කරන ධන 2i mz එකරණ z size වර්ග කියන එක ගුණ වෙන්න ඕන අවසාන වශයෙන් i එකකින්. අතාත්වික පාර්ට් එක අතාත්විකයි මෙන්න මේක තමයි අතාත්වික පාර්ට් එක. අතාත්වික සංගුණක මෙයා තමයි BW වශයෙන් ක්‍රියා කරන්නේ. දැන් වැඩි හරිනේ. දැන් පැහැදිලිව පේනවා W ගේ රියල් පාර්ට් එක මෙයා බෙදින් මෙයා. ඒ කියන්නේ මේක ආවා. W ගේ අතාත්වික පාර්ට් එක මෙයා බෙදින් මෙයා. ඒ කියන්නේ මේක බොහොම සරලව සාධනය වුණා. අහලා තියෙන එකක් වුණා. ඒකත් හරි. හරි ඊළඟට ඒ අනුසාරයෙන් තවත් කාරණයක් අපෙන් අහන්න මම මේ කොලේ අහක් කරලා මම ගන්න ඒ කාරණේ අහන්න. හයිට් මෙන්න වැඩි. ඒතර අපි දැන් මේ වෙනට ඔප්පු කරගෙන තියෙනවා. Z කියන්නේ එක නෝන W කියන්නේ මෙහෙම වුණා. W මෙහෙම ලියා ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ කියන්නේ Z කියන ගන්නලු අපිට cos alpha දන i sin alpha. හැබැයි මේක alpha බිඳුවත් දෙකයි අතරලු. අපිට කියනවා W කියන එක මෙන්න මේ බව පෙන්වන්න කියලා. නැත්නම් මොකක්ද මේ වෙලා තියෙන්නේ? මේක දිහා බලනකොට තේරෙනවා W ට නැත තාත්වික පාර්ට් එකක්. නැත නෙමෙයි තියෙනවා තාත්වික පාර්ට් එකේ අගේ ශුන්‍යයි. දැන් මේ මෙන්න මේ Z අගේ මේ ස්ථාන වල දාන සුළු කරා නම් මේක ලැබෙන්න ඕනේ කියන ළමයින්ට තේරුණත් ප්‍රමාණවත්. මෙයා බිඳුවක් වෙයි මෙයා සුළුලා. මේකේ කියලා ළමයට තේරුණත් ඇති. බලමු. බොහොම සරල දෙයක් තියෙනවා. W ගන්නවා කියලා මරන් සුළු කරනවා. W ට දාන Z මේක. එක. කොහොමද මෙන්න මේ Z ගේ size එක මොකක්ද? මේ දීලා තියෙන Z ගේ size එක. Z කියන්නේ cos alpha ගන්න sin alpha නිසා අපි ඒක හොයලමු ඉස්සෙල්ලා. ඔය Z ගේ size එක මොකක්ද? cos වර්ග alpha ධන sin වර්ග alpha එකතු වර්ගමූල. cos වර්ග ධන sin වර්ග 1යි. එකේ වර්ගමූල 1යි. Z size 1. ඒක නිකම්ම නෝට්. ඒකත් අමතර කාරණා. ඔයගොල්ලෝ තේරෙනවා Z size එක හොඳයි. Z එක නෙවෙයි. alpha කියන එක 0.2 alpha අතර කියන්නේ. cos sin නෑ වරදුන නැති. alpha 0.2 alpha අතර Z එක වෙන්නෙත් නෑ. Z එක වෙන්නේ නැහැ කියන්නේ alpha 180 වුණත් නේ. නෑ alpha 180ක් නෙවෙයි. no. Z එක වෙන්න නම් sin alpha බිඳුව වෙන්න ඕනේ. cos alpha එක වෙන්න ඕනේ. sin alpha බිඳුව සහ cos alpha එක කරන්න පුළුවන් එකම ස්ථාන දෙක එක්ක alpha සමාන බිඳුව එක්ක alpha සමාන 2.5. ඔය දෙකම ගන්න බෑනේ. ඇයි? බිඳුවත් 2.5 අතර alpha නිසා. මට ඉස්සෙල්ලා පරිලාම. නැහදත් කිව්වා. Z ගේ size එක එකයි. හැබැයි Z එක නෙවෙයි. පැහැදිලිවම තේරෙන්න ඕනේ මෙන්න මේ කාරණේ නිසා. මොකක්ද කාරණේ? Z එක කරන්න නම් cos alpha එකයි sin alpha බිඳුවයි කරන්න ඕනේ. cos alpha එක සහ sin alpha බිඳුව කරන්න පුළුවන්. බිඳුව phi ට කිට්ටුම කෝණ දෙක තමයි alpha බිඳුව සහ alpha 2.5. alpha බිඳුව 2.5 අතර නිසා මේක වෙන්න බෑ. alpha බිඳුව ගන්නත් බෑ 2.5 ගන්නත් බෑ. එතකොට එක විට cos alpha එක සහ sin alpha බිඳුව වෙන්න බෑ. එහෙනම් කිසිම විටක Z එක වෙන්න බෑ. හැබැයි Z size එක එකයි. ඒවා මතර දන පේන්න ඕන කාරණා. ඒ ටිකත් ඔළුවේ තියාගෙන ළමයා W ව සුළු කරොත් Z ට මේක දාන්න. එක ඍණ Z size එක වර්ගය. පැහැදිලිව එකයි කියලා දැන් ගන්න. එක ඍණ Z කියන්නේ cos alpha ඍණ i sin alpha. විශාලත්වයේ වර්ගය. ධන i
දෙගුණයක්. ඊට පස්සේ IM Z කියන්නේ sin alpha. එක ඍණ cos alpha. ඍණ I sin alpha. කියන එකේ විශාලත්වයේ වර්ගය ඔන්න. එක ඍණක බිඳුව පැහැදිලිව තාත්වික මාත්‍රික ශුන්‍යයක් දන්න I වාරයක් 2 sin alpha. බෙදීම දැන් මෙතන සරල කරන්න ඕනේ. එක ඍණ cos alpha. දන්න I වාරයක් ඍණ sin alpha. කියන සංකීර්ණ සංඛ්‍යාවේ විශාලත්වයේ වර්ගය තමයි මේ ඉන්නේ. එහෙනම් මේ ඇතුළත ඉන්න මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික පාර්ට් එක කරන cos alpha අතාත්වික පාර්ට් එක sin alpha. එහෙනම් W දැන් ලියන්න පුළුවන් I වාරයක් 2ක් sin alpha. මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාවේ විශාලත්ව වර්ග මේක නිසා මේක තාත්වික පාර්ට් එක ඇතුළත ඉන්න සංකීර්ණ සංඛ්‍යාවක මේක තාත්වික පාර්ට් එක. දැන් විශාලත්වයේ වර්ග කියන්නේ එක ඍණ cos alpha වර්ග ධන sin alpha ඍණ sin alpha වර්ග එකතුවේ වර්ගයේ වර්ගමූලයේ වර්ගය. ඒතර සරලවොත් කෙලිමනවා I 2 sin alpha බෙදීම යට විශාලත්වය වශයෙන් එන්නේ මේකේ වර්ගය. එක ඍණ 2 cos alpha ධන cos alpha sin වර්ග alpha ඍණ දැන් sin වර්ග alpha තමයි. මේක එකතු 1යි මේ 1යි 2යි. ඒතර එනවා අපිට 2යි I sin alpha බෙදීම 1යි මේක 1යි මේක 2යි ඍණ 2යි cos alpha. මේක තමයි උනා. ඔක්කොම දෙක අහෝසියලා අපිට එනවා I sin alpha බෙදීම 1 ඍණ cos alpha. W I sin alpha 1 ඍණ cos alpha ත්‍රිකෝණමිතිය දැනීම පාවිච්චි කරලා අපිට ලියන්න පුළුවන් දෙවරක් sin වර්ග alpha 2 කියලා cos 2 සූත්‍රය. හරි. ඒ වගේ මේ sin alpha ලියන්න පුළුවන් දෙවරක් sin alpha යට 2 cos alpha යට 2 එහෙම ලියාගත්තොත් මෙන්න කොට alpha යට 2ක් හදන්න ඕන නිසා. ඒතර තේරෙනවා මේ sin එකට මේ sin එකක් යනවා. මේ දෙකට මේ දෙක ගිහිලා cos යට sin W සමානිතා පහසුවෙන් ලැබෙනවා. I cos alpha 2 යට sin alpha 2 කියන්නේ cot alpha යට 2. අහලා තියන්නේ. ඒ කොටසත් හරි. හරි එතකොට ඒ කොටස හරි මම ඊළඟ කොටසට යනවා. මේගොල්ලෝ හස් කරනවා පොඩ්ඩක්. ඒක දාගත්තා කල්ලාතිය. වෙන කතාවද? ඒතර සම්පූර්ණ ගැටලුවේ C part එක වශයෙන් තමයි තියෙන්නේ. ඒ සිම්පල් ඒ කොටස න්‍යාස B C සංකීර්ණ සංඛ්‍යාව විදිහට රයිට් වෙන්න වැඩි. අපිට කියන මෙහෙම C ආගම් සටහනක AB ලක්ෂ පිළිවෙලේ ඍණ 3 I සහ 4 නිරූපණය කරනවා. ආගම් සටහන මේක මම ගත්ත මේක තාත්වික අක්ෂය මේක තාත්වික අක්ෂය සංකීර්ණ මූලය A ලක්ෂය ඍණ 3 EI ඒ කියන්නේ අතාත්වික අක්ෂය ඍණ 3යි B කෙලින්ම 4 එහෙනම් තාත්වික අක්ෂය ධන 4 ABCD රොම්බසයක් ABCD රොම්බසයක් ABCD ශීර්ෂ වාමාර්ථද දක්ෂිණාර්ථද කියලා අපිට කියන්නේ. හැබැයි කියනවා A දීලා හරියටම B දීලා CD දෙකම තියෙන පළමු වෘත්තපාදයලු. එහෙනම් AB දීලා තියෙන මෙහෙම නිසා C ඊට පස්සේ D ඊට පස්සේ කොහේ හරි වෙන්න ඕන රොම්බසයක්. රොම්බසයක් වුවොත් පාද හතරම සමාන විශාලත්ව පාද යුගල් සමාන්තරයි විකර්ණ ඡේදනයකට අංශ ගන්නවා. සහ අපිට දීලා තිනවා BAD කෝණය θ කියලා. BAD කෝණය θ. BAD මේ θ කියලා දීලා තියෙන්නේ BAD. BAD කෝණය θ. θ කියන්නේ sin 785යි පැහැදිලිව තියෙන සුළු කෝණයක්. එහෙනම් sin θ 785යි. මට ඔන්න එක ත්‍රිකෝණයකට දාගන්න පුළුවන් සුළු කෝණේ θ සාක එහෙනම් බද්ධපාද 24ක් කියලා නෝ. එතකොට sin cos කෝණයක් හොයාගන්න පුළුවන්. ඒතර BAD සුළු කෝණයක්. BAD සුළු කෝණයක් සහ CD දෙකම තියෙන පළමු වෘත්තපාද නිසා නිකන් කෝණ ගැන මොකොත් දුක් වෙන්නේ නැතුවම AB C මෙහෙ හරි D මෙහෙ කොහේ හරි AB CD මොකෝ AB C මෙහෙට යන D මෙහෙට ගියොත් රොම්බසේ පාද පිහිටීමේ අවලක් තියෙනවා. මොකෝ AB CD ශීර්ෂ පිහිටන්නේ අපිට දීලා තියෙන විදිහට. එහෙනම් AB CD මෙහෙම වෙන්න ඕන. හරිද? මම ගන්න දල වශයෙන් D මේ වගේ තැනකට AB ඔන්නම ගමු දල වශයෙන්. මෙතන තමයි C මෙතන තමයි D. නම් මෙන්න මේක තමයි සුළු කෝණ θ.
හරි රොම්බසයක් නිසා මේක කොහොමද මේ කොහොමද සමාන්තරයි සමානයි මේකත් θ. හරි එතකොට පාද යුගල් මෙයාට මෙයා සමාන්තරයි මෙයාට මෙයා සමාන්තරයි පාද හතරම සමානයි. එතකොට මේක θ මේක θ. මේ පාද මේ පාද සමාන්තර නිසා මේක කිසි සූරෙන θ. හරි මේක ෆයිරෙන් θ. ඒ වගේම අතර මේකත් එන සොම්බසයක් නිසා මේකත් ෆයිරෙන් θ. කොහොම හරි. හේතුව මේ පාද සමාන්තරයි මේක తీරනවා මේක ෆයිරෙන් θ. ඒක ප්‍රශ්නයක් නෑ. හරි විශේෂම තොරතුරු රොම්බසයක් නිසා පාද ඔක්කොම සමානයි. මෙයත් ඔක්කොම පාද සමානයි. රයිට්. ඒතර තීර සුළු කෝණයක් පැහැදිලිව නම් ෆයිරෙන් θ කියන්නේ ෆයිරෙන් θ කියන කෝණය ධන හැබැයි ඒත් බිඳුවත් ෆයිත් අතර. බිඳුව ධනුවත් අතර කියන්නේ අපි ධන බිඳුවත් ෆයිත් අතර කෝණයක් ෆයිරෙන් θ. ඒතර A ලක්ෂණ නිරූපිත සංකීර්ණ සංඛ්‍යාව දන්නවා. ඍණ 3යි B ලක්ෂණ නිරූපිත සංකීර්ණ සංඛ්‍යාව දීලා තියෙනවා ධන නිකම් 4. අහන්නේ C ලක්ෂණ නිරූපිත සංකීර්ණ සංඛ්‍යාව. අපි යහමු කියමු IZC කියලා නම. එයා වහන කවුද කියලා? D ලක්ෂණ නිරූපිත සංකීර්ණ සංඛ්‍යාව. අපි කියමු ZD කියලා. එයා අහන කවුද කියලා? B ලක්ෂණ නිරූපිත සංකීර්ණ සංඛ්‍යාව ZB අපිට දීලා තියෙනවා 4ක් කියලා. A ලක්ෂණ නිරූපිත සංකීර්ණ සංඛ්‍යාව අපි කියමු ZA. එයා දීලා තියෙන ඍණ 3යි කියලා. අපෙන් අහන්නේ මේ ලක්ෂණ නිරූපිත සංකීර්ණ සංඛ්‍යාව දෙක. බලමු කොහොමද හොයන්නේ කියලා. ඒ දෙන්න. මම ඉතින් පොඩ්ඩක් අවශ්‍ය සිද්ධාන්තයක් අපිට මෙතනට මම පොඩ්ඩක් මතක් කරනවා. හේතුව ඕගොල්ලන්ටත් පහසුයි මටත් පහසුයි උඩ විස්තර කිරීමට. රයිට් මෙන්න කතා කරලා. අපි ගමු ආගන්තලේ මම ගන්න මෙහෙම සාමාන්‍ය විදිහට තියෙනවා මේ පැත්ත තාත්වික අක්ෂය මේ පැත්ත තාත්වික අක්ෂය. මෙතන සංකීර්ණ මූලය. අපි දැන් ආගන්තලේ අපි කතා කරන්නේ වාමාවර්තව මයින කෝණ ධන දක්ෂිනාවර්තව මයින කෝණ ඍණ අපි කතා කරනවා. විස්තරය ගත්තොත් බිඳුවේ සිට ධන ෆයිතෙක් ධන ෆයිතරත් මූලික විස්තරයත් බිඳුවේ සිට මූලික ධන විස්තරයත් බිඳුවේ සිට ඍණ ෆයිතෙක් ඍණ ෆයි නැතුව මූලික ඍණ විස්තරයත් අර දක්වනවා. ඒතර මම ගන්නවා මේ ආගන්තලේ කොහේ හරි සාධාරණ වශයෙන් මම රේඛාවක් ගන්න මෙහෙම. P මෙතන Q කියලා. මම මෙතන ගන්නවා R කියලා ලක්ෂය. හැබැයි කොහොමද නිකම් PQ R ත්‍රිකෝණයක පාද දෙකක් කියමු. ඒතර ගන්නවා P මම කියන P වල නිරූපිත සංකීර්ණ සංඛ්‍යාව ZP Q වල නිරූපිත සංකීර්ණ සංඛ්‍යාව ZQ R වල නිරූපිත සංකීර්ණ සංඛ්‍යාව ZR කියලා කියනවා. මම කිව්වොත් අඳුනා දුන්නොත් මෙහෙම දැන් මේ දෙක අතර කෝණයක් තියෙනවනේ θ කියලා. θ කියලා කෝණයක් තියෙන ප්‍රශ්නයක් නෑ. මම මේ කෝණය කිව්වොත් දක්ෂිණ වාමාවර්තව වයින්නවා කියලා මෙහෙම. එහෙනම් මම කියනවා. ඒතර ධන θ. කියලා නම් කියන්න පුළුවන්. θ ධන θ. ප්‍රශ්නයක් නෑ ධන θ නෙවෙයි. කෝණේ වාමාවර්තව වයින්නවා අපි එහෙම කිව්වා. කෝණේ වාමාවර්තව වයින්නවා කියලා මම කියනවා. එතකොට මේ PQ රේඛාවට සාපේක්ෂව අපිට කියන්න පුළුවන්. ඒක නැත PQ රේඛාවට සාපේක්ෂව වාමාවර්තව θ භ්‍රමණය වුණත් P වටා තමයි නිකන් මේ PR රේඛාව ලැබෙන්නේ. නැත්තම් PQ රේඛාවට PQ රේඛාව වාමාවර්ත භ්‍රමණය කළොත් තමයි PR රේඛාව මතට වැටෙන්නේ. වගේ. මේක කොට වෙන්න පුළුවන් දිග වෙන්න පුළුවන් සමාන වෙන්න පුළුවන් PQට ප්‍රශ්නයක් නෑ. එතකොට මේක වාමාවර්තව කතා කරනකොට මේ මෙතන සංකීර්ණ සංඛ්‍යාව මෙයා මෙතන සංකීර්ණ සංඛ්‍යාව මෙයා මෙතන සංකීර්ණ සංඛ්‍යාව මෙයා සහ මේ කෝණය අතර සම්බන්ධයක් තියෙනවා. මෙන්න මේ සම්බන්ධය මම මතක් කරගෙන ලියන්න. මෙහි සිට මෙහෙට යන්නේ. ඒක නිසා මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව ZR අඩු කිරීම මෙතන සංකීර්ණ සංඛ්‍යාව ZP කියන සංකීර්ණ සංඛ්‍යාව බෙදුවොත් ZQ අඩු කිරීම ZP කියන සංකීර්ණ සංඛ්‍යාව මේක බෙදන්න පුළුවන් හේතුව මට කියන්න මතකුණා. මේ දිග නිශ්චිත දිග මේ දිග නිශ්චිත දිග මේ θ කියන එක බිඳුව වෙන්නත් පුළුවන් ෆයි වෙන්නත් පුළුවන් එකක් කියන්නම තුන θ බිඳුව ෆයි අතර. ඒතර θ බිඳුව ෆයි අතර මේක නිශ්චිත දිග මේක නිශ්චිත දිග නිසා මේ සංකීර්ණ සංඛ්‍යාව බෙදීම අරදා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. මොකද යට එන්නේ ශුන්‍ය සංකීර්ණ සංඛ්‍යාව නෙවෙයි. මේකට සාපේක්ෂව මේක වාමාවර්තව මෙයා ඍණ මෙයා බෙදීම මෙයා ඍණ මෙයා කියන සංකීර්ණ සංඛ්‍යා අනුපාතය සමානයි. මේක සංකීර්ණ සංඛ්‍යා අනුපාත සමානයි. පිළිවෙලින් මෙහෙම තියෙනවා. හරේ මෙයානේ ඉන්නේ. ලව්වේ මෙයානේ. මෙන්න මෙයාගේ සයිස් එක මුලින් මෙතන. ලව්වේ එක්ක සයිස් එක ලව්වෙම. වාරය ಗುಣ වෙන්න ඕන ඔන්න වැදගත් පොයින්ට් එක. ඒක එකක් විශාලත්වයක් තියෙන සංකීර්ණ සංඛ්‍යාවෙන් සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය θ මේ රේඛාවට හපුසු මෙහෙට වාමාවර්තව ගණන් ගත්ත නිසා සිස්ටම් එක තමයි මෙයා ඍණ මෙයා බෙදීම මෙයා ඍණ මෙයා කියලා
මේ පැත්තේ ලියන නිසා මෙතන දාන්නේ cos theta. දාන i sin theta කියලා. හරි. රටාව එක. theta වාමාර්ථ ගණනය කරන නිසා. මෙයා හරින මෙයා බෙදීම මෙයා හරින මෙයා කියන සංකීර්ණ සංඛ්‍යා දෙක අතර අනුපාතය සමානයි මේ සංකීර්ණ සංඛ්‍යා විශාලත්වය. මෙතන මේ සංකීර්ණ සංඛ්‍යා විශාලත්වය. මෙතන ගුණ කරනවා theta වාමාර්ථ නිසා ධන theta විස්තරය සහිත ඒක එකක් විශාලත්වයේ තියෙන සංකීර්ණ සංඛ්‍යාව. ඕක අනිත් පැත්ත. යමෙක් ඕක බැලුවොත් theta දක්ෂිනාවර්ත මෙහෙට බැලුවොත්. theta එහෙට බැලුවොත්. ඒතොර ලියන්න කොහොමද? දැන් theta බලන්න මෙහෙට. ඒත් theta 0.5 අතර. දැන් ස්ටාර්ට් කරන්නේ يعني මේ රේඛාවට සාපේක්ෂව දක්ෂිනාවර්ත theta ඉන්නේ. එතකොට ස්ටාර්ට් කරේ මේ රේඛාවේ අවසන් වුනේ මේ රේඛාව නිසා දැන් ලියන්නේ අපි ZQ ZR සහ ZP අතර සම්බන්ධය මුලින්ම මෙහෙම මෙහෙට නිසා ZQ අඩු කිරීම ZP ZQ අඩු කිරීම ZP සංකීර්ණ සංඛ්‍යා බෙදුවොත් ZR අඩු කිරීම ZP සංකීර්ණ සංඛ්‍යාවේ මේ දෙක අතර අනුපාතය සමානයි මෙයාගේ විශාලත්වය බෙදීම මෙයාගේ විශාලත්වය ගුණ කරනවා. හැබැයි දැන් මේ theta මැනලා තියෙන දක්ෂිනාවර්ත නිසා දක්ෂිනාවර්ත මැනනොත් විස්තරට ගන්න ඍණ. එතකොට cos ඍණ theta අදන i sin ඍණ theta කියලා තමයි ගන්න. ඔන්න ඔය සම්බන්ධතාව දෙක. අපිට කතා කරන්න පුළුවන් මෙහෙම භ්‍රමණයක් කරනවා වාමාවර්තව. p වටා q භ්‍රමණය කරන වාමාවර්තව ගොඩනගලා p වටා q භ්‍රමණය කරන වාමාවර්තව. කරලා ආරෝ හදාගන්න උත්සාහ කරනවා වගේ වැඩේ නම් ඒතර ගන්න මෙහෙම. ඒතර වාමාර්ථ කෝණෙම ඉන්නේ. මොකද මේක p වට q ප්‍රෝණය කරන තියෙන වාමාර්ථ නිසා මේ අනුපාත බෙදීම මේ අනුපාත සමානයි. මෙයා බෙදීම මෙයා වාරයක්. හැබැයි තීර දාන්න. ඒක අනිත් පැත්ත. p වට ආරෝ ප්‍රෝණය කරලා q හදන්න උත්සාහ කරනවා නේද? එතකොට මේ අනුපාත බෙදීම මේ අනුපාත එතකොට z q නේ z p බෙදීම z r නේ z p මේක හැමම මේක සයිස් මෙතනට මේක සයිස් මෙතනට. හැබැයි කෝණේ දක්ෂිනාවර්ත ප්‍රෝණය කරන නිසා ගන්න හදන්නේ එතකොට ගන්නේ ඍණ theta කියලා විස්තරය වැඩි කරන එකක් විශාලත්වය තියෙන සංකීර්ණ සංඛ්‍යාව. පැහැදිලි? එතකොට මේ මුල් අවස්ථාවේ වාමාර්ථ ප්‍රෝණය කරනොත් විශේෂත්වය තමයි නැත කිව්වොත් මෙයා වාමාර්ථ ප්‍රෝණය කරාන් පස්සේ මේ අනුපාත බෙදීම මේ අනුපාතය අදාළ සයිස් බෙදීම සයිස් වැඩි කරනවා. හැබැයි ඒක එකක් විශාලත්වය සහිත ධන theta විස්තරය සහිත සංකීර්ණ සංඛ්‍යාවේ. හැබැයි දක්ෂිනාවර්ත වැඩි නම් වැඩි යන්නේ. ඒතර මේක මෙහෙම දක්ෂිනාවර්තෝ. ඒතර මේ සංකීර්ණ සංඛ්‍යා අඩු කිරීම මේ සංකීර්ණ සංඛ්‍යාව නිරූපිත. බෙදනවා මේ සංකීර්ණ සංඛ්‍යා අඩු කිරීම මේ සංකීර්ණ සංඛ්‍යාව අදාළ දීර්ඝ විශාලත්ව බෙදීම සිදු කරනවා. හැබැයි වැඩි කරන්නේ ඒක එකක් විශාලත්වයේ තියෙන සංකීර්ණ සංඛ්‍යාව. හැබැයි එයාගේ විස්තරය එන්නේ කෝණේ p වට r ව දක්ෂිනාවර්ත වෙන නිසා විස්තරය ඍණ theta කියලා තමයි ගන්න. අන්න නැවත කිව්වා පොඩ්ඩක් ඒක එකම දේ රිපීට් කරන්න නැති මේක අතිශය වැදගත්. ඕක හරියට තේරුම් නැති කෙනෙකුට බෑ මේක කරගන්න මේ යොදා ගන්න බෑ සිද්ධාන්තේ. ඒ සිද්ධාන්තය තෝරන්න කරගන්න බෑ. හරි මම දැන් මේක අහක් කරලා යන වැඩේට ඒ සිද්ධාන්ත මතක් කරලා නැවත මතක් කරන්න අවශ්‍ය නැහැ. රයිට්. දැන් ආවොත් මේ රූපෙට මම ඕන කමින් තමයි b වල නිරූපිත සංකීර්ණ සංඛ්‍යා ZB a වල නිරූපිත සංකීර්ණ සංඛ්‍යා ZA එහෙම කියලා දාගත්තේ විස්තර කිරීම පහසුවට මෙතන ZD මෙතන ZC. දැන් මේ දෙන්න දන්නවා. මේ දෙන්න හොයන්න ඕනේ. සහ මේ කෝණෙත් දන්නවා theta. දීලා තිනවා. ෆයි ඍණ theta ඉවත් හොයාගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒ වගේ ෆයි ඍණ theta දන්න 0.5 අතර කෝණයක්. මේක සුළු කෝණයක්. කෙසේ හෝ BA ඉස්සලම ඔයගොල්ලෝ තේරෙනවා. මෙන්න හැම බලන්න බෑද? BAD ලක්ෂ 3 දිහා මෙහෙම බලන්න බෑද? අපොඩ වෙනම අද ගන්න මෙතන ලේසි නෝට. A මෙතන විගම් B මෙතන කමක් නෑ පොඩ්ඩක්. අද වෙලා මෙතන D. A සංකීර්ණ සංඛ්‍යාව දන්නවා. B සංකීර්ණ සංඛ්‍යාව දන්නවා ZB. D සංකීර්ණ සංඛ්‍යාව සම දන්නේ ZD. AB ට සාපේක්ෂව ඉන්නේ වාමාර්ථව. theta භ්‍රමණය වෙලා තමයි AD දැක්කේ. දැන් පාසෙන් විස්තර කරන්න පුළුවන් මම කලින් කියලා තිබෙච්ච නිසා. ඒ නිසා AB ට වාමාර්ථව D ඉන්නවා කියලා ගත්තොත් අපිට බෑද දාන සම්බන්ධ මේක. මෙතන සංකීර්ණ සංඛ්‍යා ZD, ZB, ZA. මෙතන සංකීර්ණ සංඛ්‍යා ZD, එහෙනම් ZD මොකෝ. මේ ලයින් එක තමයි මෙහෙට යන නිසා. මේ ZD රිනේ ZA මුලින් හරි. බෙදුවොත් ZB රිනේ ZA වලින්. ඒ අනුපාතය කෙලින්ම ලියන්න පුළුවන්. මෙයාගේ විශාලත්වය මුලින්. ZD රිනේ ZA විශාලත්වය. බෙදීම ZB රින ZA විශාලත්වය. වාරයක් වැඩි කරන්න ඕනේ ඒක එකක් විශාලත්වය තියෙන විස්තරය theta
වෙන සංකීර්ණ සංඛ්‍යාව ධන තීටා cos තීටා ධන i sin තීටා. දැන් ළමයි මේක රොම්බස් එක කියලා තියෙනවනේ. නම් මේ පාදේ සමානයි. එතකොට මේ දිගයි සමානයි. හරි? එතකොට අපි දන්න ඒ වගේම පෙර දැනීමෙන් මෙතන සංකීර්ණ සංඛ්‍යාව ඒ කියන්නේ මේ දිග වල දෙක සමානයි. මෙතන සංකීර්ණ සංඛ්‍යාව ZB මෙතන සංකීර්ණ සංඛ්‍යාව ZD නම් AB විශාලත්වය කියන්නේ ZB ඍණ ZA විශාලත්වය කියලා දන්න සංකීර්ණ සංඛ්‍යාව. ඒ වගේම දන්නවා අපිට ගන්න පුළුවන් AD විශාලත්වය කියන්නේ ZD ඍණ ZA සංකීර්ණ සංඛ්‍යාව විශාලත්වය. මේ AD විශාලත්වයයි AB විශාලත්වය සමානයි. එහෙනම් මේ විශාලත්වය සමානයි. ඒ කියන්නේ මෙයයි සමානයි. එහෙනම් මේ දෙක සුළුල එකයි. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ZD ලිම ZD දන්නේ හොයන්න ZD දන්නවා ඍණ 3යි ඍණ දැම්මොත් ධන 3යි. ZB දන්නවා 4 ඍණ ZD දන්නවා ඍණ 3යි සුළුල ධන 3යි. සමානයි cos θ. අන්න ත්‍රිකෝණ. මේක එක cos θ. cos කියන්නේ 24ට 25. දැන් i sin θ කියන්නේ 7ට 25. දැන් මේක දැම්මොත් අරහෙට අපිට පාසුවෙන් හොයන්න පුළුවන් ZD. එතකොට එනවා ZD සමාන ඍණ 3යි සුළුලක මාරු. මෙයා මෙහෙට ගිහිල්ලා මෙයා මෙහෙට යන ඊට පස්සේ ධන 24 ධන 7යි 4 ධන 3යි බෙදීම 25. සරලම තුනවා මම එකපාර සුළු කරනවා 24 4 96යි 96 ඍණ 21 4 3 ධන 24 ඒවා 24 3 75යි 75යි 28යි 24 3 75යි 75යි 28යි 8යි 5 13 3 ඉතිරි එකයි. ඔහු ළඟ පොඩ්ඩක් වැරදුනා මට මේ 24 25 වටලා වෙලා ඉස්සෙල්ලා හරි 24 4 96යි මෙතන 96යි 7යි 7යි 3යි 7යි 1 3යි ගුණලා කරන 21යි එක හරි. ඊට පස්සේ 24යි 3යි ගුණලා 72යි. ඊට පස්සේ 7යි 4යි ගුණලා 28යි. එතකොට 28යි 72. එතකොට අපිට බිඳුවයි 100යි. 100යි කියලා. මට පටලවා. 25. ඍණ 3යි සරල වෙනවා අපිට 96 20 කියලා 75 5න් බෙදලා 3 100 25න් බෙදලා 4යි සුළු වෙනවා අපිට 3 ධන i කියලා 3 ධන i කියනවා ZD. හරි ඊට පස්සේ අපිට දැන් ZD හොයාගත්තා නේද? D ලක්ෂයේ පිටි සංකීර්ණ සංඛ්‍යාව තාත්වික පාඩ 3 තාත්වික පාඩ 1යි. දැන් බලමු කොහොමද C හීනික පිටි සංකීර්ණ සංඛ්‍යාව ZC හොයන්නේ? මම පොඩ්ඩක් කොලයක් ගන්නවා මට පහසු තරම්. CBA හලකුවොත් ඉන්නේ ළමයි මෙහෙම කියලා ගන්න පුළුවන් නේ තල වශයෙන්. මෙන්න A මෙන්න B මෙන්න C. A සංකීර්ණ සංඛ්‍යාව දන්න ZA. B සංකීර්ණ සංඛ්‍යාව දන්න ZB. C සංකීර්ණ සංඛ්‍යාව ZC හොයන්න ඕන. මම අර අපේ සිද්ධාන්තේ පාවිච්චි කරලා මම කරන්න හදන්නේ. මේ දෙන්න සමානයි. මේ AB රේඛාවට සාපේක්ෂව මම අත්‍තරම් කලින් කියන්න ඕන. දැන් අයි මම මෙහෙම වාමාර්ථ ගත්තේ මේ. අයි දන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ කොහොමද අතර. මොකද මෙයා දන්න නිසා තමයි වාමාර්ථ ගත්තේ. හරි. ප්‍රශ්නයක් නැහැ කොහොමද අතර. අවුලක් නැහැ. ළමයට පුළුවන් මොකද මෙයා දන්න නිසා ඕන මෙන්න මේ පැත්තට B වටා දක්ෂිනාවර්තව ෆයි ඍණ තීටාගෙන් භ්‍රමණය කරලා C එනවා කියලා හිතන්න පුළුවන් ළමයට. මේ දිගව සමානයි. ඒතර මොකක්ද සම්බන්ධය ත්‍රිත්වය අතර? මේකනේ මෙහෙට යන්නේ. එහෙනම් Z ඍණ ZB. Z ඍණ ZB. කරගන්න ලක්ෂය තමයි අඩු වෙන්නේ. බෙදීම Z ඍණ ZB. සමාන වෙනවා. මේක විශාලත්වය. බෙදීම මේක විශාලත්වය. වාරයක් හැබැයි පොතේ දැන් තියෙන කෝණේ දක්ෂිනාවර්තව නිසා ಗುಣ වෙන සංකීර්ණ සංඛ්‍යාව cos තන i sin ඒ ටික එහෙම තියෙනවා ඇත්ත. කෝණය දැන් දාන්නේ ෆයි ඍණ තීර නෙවෙයි ඍණ ෆයි මේ මෙතන දාන කෝණය ඍණ ෆයි ඍණ තීටා. ඒ කියන්නේ සරල එනවා අපිට ඍණ ෆයි ධන තීටක. එතන ඍණ ෆයි
ධන තීටා. මට ලියන්න ඉදි මදි වුණා පොඩ්ඩක්. පේනවා. මෙතන දාන කෝණේ ඍණ මෙතන දාන්නේ ඍණ 5 ඍණ තීටා නැතොත් ඍණ 5 ධන තීටා තමයි ධන කෝණය. එතකොට අපි දන්නවා මේ සංකීර්ණ ZC ZB විශාලත්වය කියන්නේ මේ රේඛා විශාලත්වය. ZC ZD ZB කියන්නේ මේ රේඛා විශාලත්වය දෙක සමාන. එහෙනම් මේ අනුපාත සමාන. අපිට හොයන්න ඕනේ ZC ඍණ ZB කියන්නේ නිකන් ZB කියන්නේ 4යි. ZA කියන්නේ ඍණ 3යි. ZB කියන්නේ ඍණ 4 සමානයි මේක 1 වැඩි කිරීම cos ඍණ 5 ධන තීටා ධන I sin ඍණ 5 ධන තීටා. cos ඍණ 5 ධන තීටා කියන්නේ ඍණ cos තීටා. ඍණ cos තීටා. sin ඍණ 5 ධන තීටා කියන්නේ sin 5 sin theta ඍණ cos ධන cos ඍණ කොහොමද ඍණ sin ඍණ sin theta. හරි. දැන් මෙතන ඍණ ඔක්කොම يعني මෙහෙම ඉන්න අපිට. ZC ඍණ 4 3i නැතු 4 ධන 3i ඔක්කොම ඍණ වැඩි කරොත් ඍණ ඔන්න වෙනවා. සමාන ඍණ cos theta අතරින් ගන්න පුළුවන්. 4/25යි 24/25යි sin කියන්නේ 7යි i යට 25. හරි මේක සුළු කරන්න අපිට ZC එනවා. එතකොට ගන්න පුළුවන් මේක මෙහෙට ගිහිල්ලා ඍණ ZC සමාන ඍණ 4 මේකත් දාගන්න අනිත් පැත්තට එක්ක ඍණ 1/25 වාරයක් 4 ධන 3i 24 ධන 7i ඔහොම දාගන්න පුළුවන්. එහෙනම් ධන ZC නෝනේ මෙතන ධන වෙනවා මෙතන ධන වෙනවා මෙතන ධන වෙනවා. අපේ ZC නෝනේ ඔක්කොම ඍණකින් වැඩි කරා. එතකොට අපිට 4 ධන 1/25යි 4ක් 24 96යි 3ක් මෙතන 21යි හැබැයි ඍණ i වර්ග සෙට් වෙලා 96න් 26 ගිහිල්ලා 75යි 3ක් 24 72යි 3ක් 24 72යි 4ක් 28යි 100යි සරල වෙනවා අපිට මෙතන 25 3යි 7 ධන 4යි i කියලා ZC. C වල ලැබෙන සංකීර්ණ සංඛ්‍යාව ලැබුණොත් හරි ඔයගොල්ලෝ තේරෙනවා අර වාමාර්ථ දක්ෂිනාවර්ත කරකැලි සම්බන්ධව පාවිච්චි කරලා අපිට පහසුවෙන් ZC සහ ZT හොයන්න පුළුවන් හැකියාව ලැබුණා. ඒ සිද්ධාන්තය තමයි මෙතන ලොකු රෝලක් ගියේ. ඒක නැතුව ටිකක් කරගන්න අමාරුයි. ගැටලුව අවසන්.